ධර්මාවලෝකයෙන් විහිදෙන ධර්මානුශාසනාව. අද පින්වත් දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය පිටිගල ගුණරතන නායක ස්වාමින් වහන්සේ. දායකත්වයේ දරන්නේ දෙවන පියවර අංක 755 නිවසේ කේ.වී. තාමරලතා මහත්මිය. අරමුණ වී තිබෙන්නේ අනුරසිරි ව්‍යාපාරයේ අධිපති කේ.ඒ. ආර්යදාස මහතාට දෙමාපියන්ට කියාරා මිනිබිරිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් පිරිසට පින්පෙත් අනුමෝදනා කිරීම. ඒ වගේම කේ.ඒ. අනුලා විජේසිරි මහත්මිය සහ ඊලංකා කිරින්දේ ගෙදර මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම දුව පුතා ඇතුළු මුණුබුරු මිනිබිරියන් සියලුම හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. අරමුණු පෙරදැරිව මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කර තිබෙනවා. මෙවන් ධර්ම දේශනාවන් පවත්වා රටවාසීන්ගේ සාදුනාද මැද ඔබේ උතුම් අරමුණු ඉටු කර ගැනීමට ගුවන් විදුලි ධර්ම දේශනාවක් පැවැත්වීමට අපේක්ෂා කරන්නේ නම් අමතන්න 0718 108 167 පතිරාජ. අපේ ආරාධනයෙන් ධර්මාසනාරූඪව වැඩ සිටින පින්වත් දේශකයන්න් වහන්සේට චිරාගත සම්ප්‍රදායානුකූලව දෑත් වැට්ටිය පිරිනමා ආරාධනා කරන්නේ කේ.වී. තාමරලතා මහත්මිය විසින්. සාදු සාදු සාදු. පින්වත් දේශකයන්න් වහන්සේ ඔබ වහන්සේ විසින් මහත් වීරයෙන් උපයා සපයා ගන්නා ලද දහම් කරුණු ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින අප නිත්‍ය සීලේ පිහිටවන මැනව. ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් පංච සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය ဒ ුතියම්පි ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් පංච සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය තතියම්පි ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් පංච සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදිත ආම බන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු තිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං උදපාදී සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණපුරණ කාරුණික පින්වත්නි අදත් අනුරාධපුර දෙවන පියවරේ කේවී තාමර කුමාරී මහත්මිය ඇතුළු කොට ඇති පවුලේ හිතයිසී දුවා දරුවන් මොනුපුරු මිනිපිරියන් ඇතුළු කොට ඇති අවශ්‍යතම ඥාති හිතයිසීන් පිරිවරා ගනිමින් උතුම් ධර්මදානමය මහා පින්කමක යෙදෙන්නට අදහස් කළා. ඒ අනුව මේ බණහන පිරිසට වගේම විශේෂයෙන් මීතිරිගල වනසෙනසුනේ වැඩ සිටි මාතර ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව නියෝජනය කරමින් මේ සදැහැති පිරිස මේ සඳහා ඉතාමත්ම බැතියෙන් සහභාගී වන අතරේ රජරට පුරාවට වෙසෙන ධර්මයේ සොයන හැම දෙනාටම ඒ ධර්ම ශ්‍රවණය සඳහාද අවස්ථාව සලසාලමින් ධර්ම දානමය පින්කමකුත් ධර්ම ශ්‍රවණය සමග සිද්ධ කර ගනිමින් ජීවිත සුවපත් කරන සංසාර ගමනේ සුවපත් භාවය අපි බලාපොරොත්තු වන නිර්වාණ ශාන්තිය පිණිස හේතු උපනිශ්‍රය වන්නා වූ උතුම් ධර්ම දේශනාවකට සවන්පත් යොදන්නයි මේ හැම දෙනාගේම සූදානම.
ඒ මිය පරලෝකීය සාමි පුත්‍රයාණන් මව්පියාදීන් ඇතුළු කොට හැමටත් ජීවත්ව වාසය කරන හැම දෙනාටත් දෙලොව ශාන්තිය සැලසී ඉක්මනින්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් මගඵල නිවනම සාක්ෂාත් වේවා කියන සත් ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා. ඉතින් අපට අද දවසේ ධර්ම දේශනාව සඳහා දේශනා කීපයක් සඳහාම මාතෘකාවක් ලබා දුන්නා. තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං. වට්ට තුනකින් 12 ආකාරයකින් පරිපූර්ණ වන ඒ උතුම් ඥාන දර්ශනය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. බුදුරජාණන් වහන්සේද යම් දවසක සම්මා සම්බුදු පදවියට පත් වූ බව දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ තුල ඒ බව හඬනගා ප්‍රකාශ කළේ නම් ඒ උන්වහන්සේද මේ ඥාන දර්ශනය පරිපූර්ණත්වයට පත් කර ගැනීමෙන් අනුතුරුවමයි. ඒ ගැන කළ දේශනාවන් බොහෝ කොට අපට දකින්නට ලැබෙනවා. උපාදාන පරිවර්තන සූත්‍රය වැනි සූත්‍ර දේශනාවක් දෙස බැලුවත් මේ ආකාරයෙන්ම නොවුනත් මේ අදහස එහිදීද උන්වහන්සේ පැහැදිලි කළා. ඉමේ පංච උපාදානස්කන්ධේ චතුපරිවත්තං යතහ භූතං නාභඤ්ඤාසින් නේවතාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පංචඤ්ඤාසින්. මේ පංච උපාදානස්කන්ධ දුක සතර ආකාරයකින් මනාකොට අවබෝධ නොකළේද ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ තුල සම්බුදු පදවියට පත් වූ බවක් ප්‍රකාශ නොකළෙමි. යතෝචකෝ මේ භික්ඛවේ ඉමේ පංච උපාදානස්කන්ධේ චතුපරිවත්තං අබ්බඤ්ඤාසින්. යම් දවසක මේ පංච උපාදානස්කන්ධාදී දුක සතර ආකාරයකින් අවබෝධ කළේද අතාහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින්. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ ලෝතලයේ තුල සම්බුදු පදවියට පත් වූ බව අභීතව ප්‍රකාශ කළ බවයි ඒ දේශනාව තුළින් කියවුනෙත්. එතකොට ඔබටත් මටත් යම් දවසක අපි බලාපොරොත්තු වන නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිස ඔබද මමද මේ ඥාන දර්ශනය පරිපූර්ණ කළගත යුතු වෙනවා. ඒ ඥාන දර්ශනය පරිපූර්ණය වීමෙන්මයි අපි බලාපොරොත්තු වන ඒ විමුක්ති සුවය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි හැමෝගෙම ඒ කායන අපේක්ෂාව සියලු දුකින් නිදහස් වෙලා ලබන ඒ විමුක්තිය පිළිබඳවයි. හැබැයි අපි හැමෝගෙම
බලාපොරොත්තුව ප්‍රාර්ථනාව සියලු දුකින් නිදහස් වී ලබන ඒ අමා මහ නිර්වාණ ශාන්තිය වුණත් අපි ඒ දුකින් මිදීම කියලා කියන්නේ මොකක්ද? නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම යනු කුමක්දයි හරිහැටි තේරුම් ගත්ත අවබෝධ කරගත්ත පිරිස ගිහි පැවිදි දෙපාර්ශ්වයේ අතරේම ඊ타ත්ම අල්ප වෙනවා, ස්වල්ප වෙනවා. ඒ නිසාමයි ඒ පරම සැපත, ඒ උතුම්ම සැපත අපි යොදන්නේ අවසානයේට. සමහර වෙලාවට අපි නිතර අහන්නේ, කතා කරන්නේ දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව. එතකොට නිර්වාණ සුවයට දෙන්නේ කෙලවරක්. අද බෑ, දැම්ම බෑ. දෙව් සැප විඳලා, මිනිස් සැප විඳලා ඊට පස්සේ තමයි අපි නිවන් සැපේ පිළිබඳව අපේක්ෂා කරන්නේ. ඒ ප්‍රාර්ථනාවෙම තියෙනවා නිර්වාණය පිළිබඳව ඒ පරම සැපත නොදන්නවාය කියන එක. ඒ ගැන දන්න කෙනෙක් නම් දුකින් මිදීම කියන්නේ මොකක්ද? නිර්වාණ ශාන්තිය කියන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක් නම් ඒක පස්සට දාන කෙනෙක් නෙවෙයි. ඒක අදාදම මේ මොහොතේම ලැබිය යුත්තක් කොට සලකනවා. දුක යන වචනයට සැබෑ අර්ථය වටහා ගත්ත කෙනෙකුට දිව්‍ය මනුස්සාදී සැපතකට ඇලුම් කරන්නට පුළුවන් කමක් නැහැ. මොකද ඒ සියල්ලද දුක කියන වචනයටම අන්තර්ගත වෙන නිසා. හැබැයි මේ ලෝකේ අපි දුක සැප පිළිබඳවත් තියෙන වැටහීම ධර්මානුකූල නැහැ. ඒක නිවැරදි වැටහීමක් නෙවෙයි. ඒ නිසායි අපිට දෙව් මිනිස් සැප කෙලවර නිවන පිළිබඳව කතා කරන්න උනේ. යම් කෙනෙකු දුක සැප පිළිබඳව හරිහැටි අවබෝධ කරගත්තා නම් එයද ලෞකික සැපතට වඩා ලෝකෝත්තර සැපත, පරම වූ උතුම් වූ වහවහ ලැබිය යුත්තක් කොට ඒකාන්ත අධිෂ්ඨානයට පැමිණෙනවා. මේ ලෝකයා සැප දුක කියලා කතා කරන්නේ මොනවාදැයි අපි විමසලා බැලුවොත් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට අපි මේවට කියනවා ෂඩ ඉන්ද්‍රිය කියලා. මේ ඉන්ද්‍රිය හයට ලැබෙන අරමුණු මත තමයි අපි සැප දුක තීරණය කරලා තියෙන්නේ. මේ සමස්ත ලෝකයේ සැප දුක තීරණය කරලා තියෙන්නේ ඇහැට ලැබෙන රූප, කනට ලැබෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට ලැබෙන අරමුණු වල ස්වභාවය මත. ඒ ඇහැට, කනට, දිවට, කයට, මනසට ලැබෙන අරමුණු ඉෂ්ඨකාන්ත මනාපනම් ඒ තමයි සැප කියලා අපි හඳුනන තැන. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට ලැබෙන අරමුණු අනිෂ්ඨ, අකාන්ත, අමනාප, අප්‍රිය අරමුණු නම් අපි ඒක තමයි දුක හැටියට සලකන්නේ. එතකොට පින්වතුනි, ලෝකයට දුක සැප ඇවිල්ලා තියෙන්නේ බාහිර හේතු නිසා. ප්‍රියමනාප අරමුණු ලැබුණොත් සැප විඳින්න පුළුවන්. අප්‍රියමනාප අරමුණු ලැබුණොත් දුක් විඳින්න වෙනවා. එනිසා සැපයට කැමති, දුකට අකමැති ලෝකයා අප්‍රියමනාප අරමුණු වලින් වෙන් වෙලා ප්‍රියමනාප සොඳුරු අරමුණුම සොයන්න පටන් අරගෙන තියෙනවා.
ජීවිතයේ ඒකායන උත්සාහය ප්‍රියමනාප සොඳුරු අරමුණු සෙවීමමයි. අරමුණු ලැබීමමයි. හැබැයි ඒ අතරේ ලෝකයේ යම් නුවණක් ඇති කෙනෙක් කල්පනා කරලා බැලුවොත් අප්‍රිය අමනාප අරමුණු ලැබීමම දුක බව ඇත්ත. ඒත් ලැබිච්ච ප්‍රියමනාප සොඳුරු අරමුණු අහිමි වෙලා යන වෙලාවේ ජරා ව්‍යාධි මරණයට පත් වෙන වෙලාවේ ලැබෙන අත්දැකීම කෙබඳුදැයි විමසා බැලුවහොත් තාමරලතා මහත්මිය තම ස්වාමියා පළමු කොට දුටු දවසේ අතිනත ගත්ත දවසේ ඒක්වීම ඒ හමුවීම ජීවිතයේ සුන්දරම දවසක් වෙන්නට ඇති. සුන්දර අරමුණක් හමු වෙච්ච අවස්ථාව වෙන්න ඇති. බොහෝ සුවදායක සැපදායක බවක් අත්විඳින්නට ඇති. ඒත් ඒ ප්‍රියමනාප සොඳුරු අරමුණු වෙන් වෙච්ච වෙලාවේ ලැබිච්ච අත්දැකීම සමහර වෙලාවට ජීවිතයේ අප්‍රියමනාප අරමුණක් ලැබිච්ච වෙලාවට වඩා තියුණු කටුක වූ දුකක් වේදනාවක් ජීවිතයට එක් කරලා තියෙනවා නම් අපි සැපයි කියලා හොයපු තැනිනුත් ප්‍රියමනාපයි සොඳුරුයි කියලා අදහස් කළ තැනිනුත් අපට ලැබිච්ච උත්තරය අමිහිරි අප්‍රිය අත්දැකීමක්ම නම් මේ ලෝකයා සැප දුක කියලා හඳුනාගත්ත තැන නිවැරදිද කියලා නැවත නැවතත් විමසා බලන්න වෙනවා. මොකද මේ හැමෝම සැප කියලා හොයාගෙන යන්නේ ඒ ඉන්ද්‍රිය පිනවන සොඳුරු අරමුණු. ජීවිතවල මොන විදිහකින් හෝ කරලා තියෙන්නේ ඒ ප්‍රියමනාප අරමුණු ලබන්න පුළුවන් දෙයක්. ඒ සඳහායි උත්සාහවත් වෙලා තියෙන්නේ. ඒ සඳහා මිල මුදල් ඕන කියලා හැඟෙනකොට ඒ සැප විඳින්න නම් මිල මුදල් ඕන. ඒ සඳහා මුළු ජීවිතේම කැප කරන්න වෙනවා. එතකොට අපි ප්‍රියමනාප සොඳුරු දේ ලබා ගත්තත් ලබාගත් දේ දිරනවා නම් ලෙඩ වෙනවා නම් මියනවා නම් ඡේ වෙන වෙනස් වෙන වෙලාවේදී එතනනුත් අපට ලැබිච්ච අත්දැකීම අමිහිරි එකක්ම නම් අපි සැප කියලා හොයාගෙන ගිය තැනත් අපට ලැබෙන්නේ අවසානයේට අප්‍රියමනාප දේව නම් අපි සැපත සොයාගෙන ගිහිල්ලාද දුකටම කැමති වෙලාද කියලා නුවණැත්තෝ ටිකක් කල්පනා කරලා බලන්න වටිනවා. ඒ අදහස අපි මෙතකින් නවත්තලා නැහැ. මෙහාට වඩා දිව්‍ය ලෝකේ ඒ ප්‍රියමනාප සොඳුරු අරමුණු බහුලයි. ඒ උඟාක් සැපගෙන දෙන සුවදායක අරමුණු විඳින්න පුළුවන් කියලා අපි දැනගත්තාම ඒ සැප විඳීමේ අපේක්ෂාවෙන් දුකින් දුරස් වීමේ අප්‍රියමනාප අමිහිරි අරමුණු වලින් දුරස් වීමේ අපේක්ෂාවෙන් අපි දෙව්ලොව ලබන්න පුළුවන් මොන විදිහෙන්ද මොනවා කළොත්ද මොනවා උපයගත්තොත්ද අන්න එතනදී අපි ඒ දෙව්ලොව සැප අපේක්ෂාවෙන් ඒ සැපත හිමි කරලා දෙන යම් ප්‍රතිපදාවක් දැත්ති ඒ කුසල පුණ්‍ය ප්‍රතිපදාවන්ට අපි පෙළඹෙනවා. අපි ඒ කුසලය පින පුරලා තියෙන්නෙත් එතකොට ඒ සැපත අපේක්ෂාවෙන් මීට වඩා සැපෙහි විඳින්න පුළුවන් කියන සැපෙහි ඇලුණු සිතින්. හැබැයි දෙව් සැපත කියන්නෙත් බ්‍රහ්ම සම්පත්තිය කියලා කියන්නෙත්
අපට ඉන්ද්‍රිය පිනවෙන අරමුණක් ලැබිච්ච වෙලාවේ ඒක ප්‍රියමනාප බව නිසා අපි යම් සුවයක් සතුටක් වින්දනය කරනව ඇත්ත. හැබැයි ඒ අරමුණ අහිමි වෙන වෙලාවේ ලැබෙන අත්දැකීමම දෙව්ලොවට බඹලොවට ගියත් අත්හරින්න බැරුව යනවා. ඒ සැපතේ කෙලවරක් එබඳු දුකක් එබඳු වේදනාවක්ම දැනෙන්න ගන්නවා. මල් මාලා මැලවෙනකොට දහදිය ගඳ දැනෙන්න ගන්නකොට දැන් මේ සැපත අවසන් වෙන්නයි යන්නේ කියලා දැනෙනකොට මුළු ගතම දැවෙන්න ගන්නවා. ඩයිහාමි 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 දැවෙනවා දැවෙනවා දැවෙනවා. දෙවියෝ මහ දුකින් හඬා වැළපෙනවා. ලද සැපත අහිමි වෙන්න යන වෙලාවේ සොයාගෙන ගිය සැපත අහිමි වෙලා අකමැති තැනටමයි ලෝකේ අපි කවුරුත් වැටෙන්නේ. ඉතින් අපි නිවනත් එහාට දාලා පස්සට දාලා පළමුව දෙව් මිනිස් සැප පිළිබඳව මේ තරම් ඇලුම් කරන්නේ සැප දුක පිළිබඳව දෙක නොදන්නාකම නිසාමයි. යම් කෙනෙකු සැපයි කියලා ලෝකේ කතා කරන තැනත් පවතින ධර්මතාවය කුමක්දැයි නිවැරදිව වටහා ගතහොත් තම තමන්ගේ අත්දැකීම් වලින් විමසා බැලුවහොත් ඒ බව සනාථ කරගන්න පුළුවන්කම තියෙනවා. අපට ප්‍රියමනාප සොඳුරු දරු උපතක් ලදහොත් අපි එයින් අතිශයින් සතුටටපත් වෙනවා. හැබැයි ඒ දරුවා ලෙඩ වෙන වෙලාවේ ඒ දරුවා දි รา පත් වෙන වෙලාවේ ඒ දරුවා මිය යන වෙලාවේ ක්ෂය වෙන වෙනස් වෙන වෙලාවේ ඒ ප්‍රියමනාප සොඳුරු අරමුණම අපට ඇති කළ අමිහිරි අත්දැකීම් කෙබඳුදැයි විමසා බැලුවහොත් අර ලැබිච්ච ප්‍රියමනාප සොඳුරු අත්දැකීමට වඩා ජීවිතේ බොහෝ කලක් ඇතුළත පිටත දවන තවන සෝකී භවකින් මුළු ජීවිතේම වෙලී ගිහිල්ලා තියෙනවා. එනිසා අපි දුකෙන් මිදලා නිවන අපේක්ෂා කරන අය හැටියට අපි මේ ගත කරන ලෝකයේ තුල දුක සැප කියන්නේ කුමක්ද කියලත් පළමුවෙන් හොඳින් තම තමන් විමසා බැලිය යුතු වෙනවා. මොකද අපි ඒ ටික හරියට තේරුම් ගත්තේ නැත්නම් අපට නිවන පිළිබඳව මේ ඥාන දර්ශනය පිළිබඳව ලොකු උවමනාවක් උනන්දුවක් උත්සාහයක් අපි තුල ඇති වෙන්නේ නැහැ. ඇයි? අපි ඒක බලාපොරොත්තු වෙන්නේ අදට හෙටට නෙමෙයි. මෙහෙත් සැප විඳලා දිව්‍ය ලෝකෙත් සැප විඳලා ඊට පස්සේ දවසක. එතකොට අපි පස්සේ උවමනා කරන දෙයක් වෙනුවෙන් අද මහන්සි වෙන්නේ නැහැ. හැබැයි ඔබෙත් මගෙත් ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ ඔබට මට දේශනා කළේ අවසාන මොහොතේ පවා පිරිනිවෙන මොහොතේ අප්පමාදේන සම්පාදේත. අන්න ඒ ඥාන දර්ශනයේ අප්‍රමාදීව උපයා ගැනීම පිණිස උපදවා ගැනීම පිණිස උත්සාහවත් වෙන්න වෙර වීරිය වඩන්නයි උන්වහන්සේ අනුශාසනා කළේ. එනිසා අපි ඒ ගැන වෙන වෙනම තම තමන්ගේ හැකියාවේ මට්ටමින් හෝ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ පිළිබඳව සාකච්ඡා කොට
කරුණු කාරණා හොඳින් තේරුම් ගත යුතු වෙනවා මේ ලෝකයා දුක සැප කියන්නේ මොකද්ද කියන එක. ලෝකයා දුකයි සැපයි කියන තැන සැබවින්ම ඇත්තේ දුකයි සැපයි කියන දෙක නෙමෙයි. ලෝකයා දුකයි සැපයි කියලා, ඒ කියන්නේ ඔබ දුකයි සැපයි කියලා හඳුනාගත්ත තැන තියෙන්නේ දුකෙහිම අඩු වැඩි බවක් විතරයි. ඔබට සැපත හමු වෙලා නැහැ කවදාවත්. ඔබට හමු වුණා නම් හමු වුණේ දුකේ අඩු බවක්. ඒ අත්දැකීම ඔබ හැම ඉරියව්වකම අත්දකිනවා. දැන් ඔබ ඇවිල්ලා ඔය ඉරියව්වේ බණ අහන්න වාඩි වෙනකොට කිසියම් පහසුවක් සැපයක් දැනෙන්න ඇති. දැන් ඒ දැනුණු සැපය, ඒ සතුට මේ වන විට කුමන පැත්තට හැරෙමින්ද පවතින්නේ? සැපය කෙලවර වේගන යන්නේ කොහාටද කියලා දැන් ඔබට තේරෙන ඔබේ ඉරියව්ව දිහා බැලුවොත්. දැන් ඒ සැපයි පහසුයි කියලා දැනුණු ඉරියව්වම ඔබට දැන් ඒ අමිහිරි අකමැති දුක වේදනාව ඇති කරගෙන යනවා. ඊළඟට ඔබට નિરાයාසයෙන්ම දුකට අකමැත්ත උපදිනවා. ඔබ කැමති නෑ දුකට. දුකට අකමැති ඔබ සැප හොයන්න පටන් ගන්නවා. දැන් සැප හොයන්න කියලා ඔබ කුමක්ද කරන්නේ? ඔබ වාඩි වෙලා ඉන්න ඔය ඉරියව්ව ස්වල්ප හෝ වෙනසකට පත් කරනවා. ඔබ ඉරියව්ව වෙනස් කරන්නේ ඇයි කියලා ඔබව අධ්‍යයනය කළොත් ඔබට වැටහෙවි දුකට අකමැති සැපයට කැමති නිසා කියලා. ඉන්න ඉරියව්වේ දුක දැනුණාම දුක එපා සැප ඕන කියලා ඔබ ඉන්න ඉරියව්ව වෙනස් කරනවා. නමාගත්ත කකුල දිගහරින්න පුළුවන්. දිගෑරලා තිබිච්ච කකුල නමා ගන්න පුළුවන්. හිත ඉරියව්ව යම් වෙනසකට භාජනය කරන්න පුළුවන්. දැන් මේ වෙනස තුල ඔබ කුමක්ද දකින්නේ? දුකෙන් මිදුණා සැප ලැබුණා කියලා හිතනවා. දුකෙන් මිදුණා සැප ලැබුණා කියලා හිතනවා ඉරියව්ව වෙනස් කළාම. යාන්තම් ඇති කියලා. දැන් මහ සැපතක් ලැබුණාසේ සතුටු වෙනවා. හැබැයි තව ටික වෙලාවක් යනකොට ඒ ඉරියව්වද ඒ දැනුණු සුවය අතුරුදන් කරලා අමිහිරි දේම මතුවෙනවා. නැවතත් ඔබ දුක එපා කියලා සැප හොයනවා. ඔබ සැප හොයන්න කරන ක්‍රියාව දිහා බැලුවොත් ඉස්සෙල්ලා නමාගෙන හිටි කකුල දිගෑරියේ දුකෙන් මිදිලා සැප හොයන්න. දිග ඇරලා සැප ලැබුණා කියලා හිතුවා. දැන් දිග ඇරගත්ත කකුල දුකයි කියලා දැනෙනකොට ඔබට සැප හැටියට පේන්නේ කකුල නවාගත්තොත් ඉරියව්ව වෙනතකට වෙනස් කළොත් දුකෙන් මිදෙන්න පුළුවන් සැප ලබන්න පුළුවන්. ඔබ ඉස්සෙල්ලා එපා කියලා ගිය තැනට ආපහු එනවා. දිග ඇරපු කකුල ආපහු නමා ගන්නවා. ආයි දුකෙන් මිදුණා සැප ලැබුණා කියලා හිතනවා. හැබැයි අපි කවදාවත් දුකෙන් සැපට ගිහිල්ලා නැහැ. දුකෙන් දුකට මාරු වෙලා මිසක් දුකෙන් සැපයට ගිහිල්ලා නැහැ. එතන තියෙනවා ඉරියව්වේ පළවෙනි අවස්ථාවේ දුකේ අඩු බව. ඒ ඉරියව්වේ අග දුකේ වැඩි බව. පළමු ඉරියව්වේ අග කොටසට සාපේක්ෂව දැන් ඔබ ඉන්න ඔය ඉරියව්වේ
අග දැන් ඔය මුල වාඩි වෙච්ච වෙලාව නම් දැන් අපි මේ අවසාන භාගයේ ඔය ඉරියව්වේ දැන් දැනෙන අත්දැකීම අමීරි. දැන් ඔය ඉරියව්ව වෙනස් කළොත් සැප ලැබෙනවා කියලා ඔබ ඉරියව්ව වෙනස් කළොත් ඇත්තට ඔබට සැපයක් දැනෙනවා. හැබැයි ඒ සැපය නෙවෙයි පෙර ඉරියව්වේ අග කෙලවරට සාපේක්ෂකව දෙවැනි ඉරියව්වේ ආරම්භයේ දුකේ අඩු බවක් තියෙනවා. දැන් පළමු ඉරියව්වේ අග කෙලවර තදින් දුක දැනෙන වෙලාව මේ දුක ආරම්භ වුණේ කොයි වෙලාවේද කියලා ඇහුවොත් බැලුවොත් අපි සැපයි කියලා හිතපු තැන තමයි මේ දුක පටන් අරගෙන තියෙන්නේ. අපට දැනුනේ ඒක කෙලවරට යනකොට. අපි දුකේ මුලට තමයි ඇලුම් කරලා තියෙන්නේ සැපයි කියලා තියෙන්නේ. එකම ඉරියව්වේ කෙලවරක් සැප හැටියට සලකගෙන ඒ කෙලවර අමිහිරි අත්දැකීම විඳිමින් සැපත ඕන කියලා ආපහු දුකේ මුලටම දුක අඩු තැනට ගිහිල්ලා සැප ලැබුණා කියලා මුලාවකටපත් වෙලා තියෙනවා. මෙන්න මේ මුලාව තමයි සමස්තය තුල දකින්න තියෙන්නේ. දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරයි නම් බඹලොව පතයි නම් මේ හැම කෙනෙකුගේම අපේක්ෂාව තුල රැඳිලා තියෙනවා මේ දුක සැප නොදන්නේ කියන මෝහය. මේ දෙක නොදන්නකම නිසාමයි අපි නැවත නැවතත් අග අමිහිරි මුල මිහිරිසේ දැනෙන මේ ලෞකික සැපතට ඇලුම් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ටික අපි දවසක තේරුම් ගත්තොත් ලෝකේ දුකයි සැපයි කියලා කතා කරන මේ දෙකම දුක්ඛ සැප කියන දෙක විතරක් නෙමෙයි. තවත් එහාට ගියොත් තියෙනවනේ උපේක්ෂාව කියලා එකක්. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා තුන් වේදනාවක් තියෙනවා. ඔය සැප දුක උපේක්ෂා කියන තුනම ලෝකේ ලෝභ දේශ මොහේ පදනම්ම තියෙන්නේ. සැප වේදනාව එක්ක ලෝභය දෙනවා. දුක් වේදනාවත් එක්ක ද්වේෂය දෙනවා. අදුක්කම සුඛ වේදනාවත් එක්ක මෝහය දෙනවා. ලෝභ දේශ මොහය හෝ ලෝභ දේශ මොහ අනුසය හෝ යෙදෙනවා. කෙලෙසුන් කෙරෙන් අපි අයින් වෙලා නැහැ එක මොහොතකවත්. නේව සංඥා නා සංඥා බඹලොවට ගියත් දුකෙන් නිදහස් වෙලා නැහැ. දුක ඇති කරන හේතුවෙන් මිදිලත් නැහැ. අනෙක් කෙලෙස් සියල්ල අහිමි වුණත් අරූපී බඹලොවට යනකොට නේව සංඥා නා සංඥා බඹලොවට එනකොට අඩුතරමින් අවිද්‍යා අනුශේවත් නැවත නැවත දුක හදන හේතු සහමුලින් ප්‍රහාණය නොවුණු නිසායි ලිස්සන ගහේ ඉහළට නැග්ගා වගේ අපි ඉඳහිට කලාතුරකින් මේ සංසාර ගමනේ රූපී අරූපී ධ්‍යාන උපදවාගෙන දෙව්ලොවද ඉක්මවා බඹලොව ප්‍රතිසන්දිලාභය ලබනවා. හැබැයි කෙලෙස් ප්‍රහාණය කළ යුතු ධර්මයන් තදංග විස්කම්බන ප්‍රහාණයෙන් ප්‍රහාණය වී තිබුණත් සමුච්ඡේද ප්‍රහාණයෙන් නැවත නොහට ගන්න කෙලෙස් ටික ගෙවා දවා දමන්නට බැරි වෙච්ච නිසා
බඹලොව උපන් අය පවා නැවත තිරිසං ප්‍රේත අසුර නිරය දක්වා පහළට ක්‍රමිකව වැටෙන්න වෙනවා. ඒ සඳහා නිදර්ශන ධර්මයේ තුල අපිට ඕන තරම් දකින්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ එක් නිදසුනක් අපි සිහිපත් කළොත් නොනැවතී ගමන් කරන කඩිරැහැනක් දකින බුදුරජාණන් වහන්සේ නොනැවතී බලා සිටිනවා. බොහෝ වෙලාවක් බලා ඉඳලා උන්වහන්සේ සිනහවක් පහළ කළා. පසුව උන්වහන්සේ වැඩ සිටි වෙලාවක ආනන්ද හාමුදුරුවෝ ගැන විමසීමක් කළා. ස්වාමීනි, අද මහා මග වඩින වෙලාවේ ඔබ වහන්සේ බොහෝ වෙලාවක් එක්තැනක රැඳිලා ඉඳලා හසිතුප්පාදයේ සිනහවක් පහළ කළා. කිසියම් අර්ථයකින් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේලා සිනහවක් පහළ කරන්නේ. ඒ කුමන අර්ථයකින් දැයි විමසූ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසේ දුටුවාද ආනන්දේ කඩිරෑන. එහෙමයි ස්වාමීනි. ආනන්ද ඒ කඩිරලේ මහා බ්‍රහ්මයාන වුණු සක්‍රයාන වුණු චක්‍රවර්ති රාජ්‍ය ලැබපු නැති කිසිවෙක් හිටියේ නෑ. එතකොට පෙර දවසක චක්‍රවර්ති රාජ්‍ය ලැබලා සක්‍රත්වයේ ලැබලා බ්‍රහ්මත්වයේ ලැබලා අද දල කඩියෙක් වෙලා ඉහළටම ගිහිල්ලා පහළටම වැටිලා. එහෙමනම් මේ සංසාර ගමනේ අවීචියේ ඉඳලා නේව සංඥා නා සංඥා බඹලව දක්වා පවතින දුක සැප පිළිබඳව අපි හඳුනාගත යුතු වෙනවා. ඒ අදහස හොඳින් පළමු කොට නිරවුල් කරගත යුතු වෙනවා ඥාන දර්ශනය සොයා ගන්න. අපිට සතර අපාය දුකයි කියන එක හොඳට තේරෙනවා. මේ මනුස්ස ලෝකයේ අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා ආබාධිත වෙලා රෝගියෙක් වෙලා විරූපී අවලස්සන වෙලා දිලින්දෙක් වෙලා උපන්නොත් බොහෝම දුක් සහිතයි කියලා තේරෙනවා. හැබැයි මනුස්ස ලෝකේ මහා සාර කුලයක උපදින්න පුළුවන් නම් දෙව්ලොව උපදින්න පුළුවන් නම් ඒ උපත දුකක් හැටියට අපට තේරෙන්නේ නැහැ. ඒ නිසායි අපි ඒ සැපතට ඇලුම් කරන්නේ. හැබැයි අපි යම් දවසක තේරුම් ගත යුතු වෙනවා ඉක්මනින් ජීවිතේ මේ දුක කියලා අපි කතා කරන දේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ දුක දුක්ඛ සත්‍ය කියලා මේ ලෝකයේ තුල කතා කරලා තියෙන ඊට වඩා දාර්ශනික අර්ථයක්. එතකොට අපි මේ වෙලාවේදී කෙටියෙන් සිහිපත් කළොත් අපි දුක යන වචනයට සැබෑ අරුතක් හොයාගත්තොත් අවීචියේ ඉඳලා නේව සංඥා නා සංඥා බඹලොව දක්වාම මේ අතරත එතකොට 39ක් උත්පත්ති ස්ථාන 31ක් ගැන මේ කියවෙන්නේ අපි කතා කරන විදියෙන්. මේ 31 පොලේම දුකෙන් තොරනේ. ඔබට මතක ඇති බුදුහාමුදුරුවෝ අදාළ දේශනාවන් මම මේ 30 භවයේම අසුරු සැනක් ගසන වෙලාවක්වත් වර්ණනා නොකළ බව. සිද්ධාර්ථ මහබෝසතුන් ජාති ජරා ව්‍යාධි මරණයෙන් තොර වූ අජරාමර නිවන සොයාගෙන යන ගමනේදී උන්වහන්සේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත තවුස්සරු හමුවෙහි ධර්මයේ අසාගෙන ඒ මග වඩලා අෂ්ට සමාපatti උපදවා ගත්තා. අෂ්ට සමාපatti උපදවාගත් උන්වහන්සේ ඒ බ්‍රහ්ම සැපතෙහි ධ්‍යාන සැපතෙහි සතුටු වුණේ. ඒ ධ්‍යාන සැපයට ලැබෙන උරුමය තමන් හොයාගෙන යන අජරාමර නිවන නොවන බව දැන
ඒ ධ්‍යාන සැපතට ලැබෙන ප්‍රතිලාභයද ජාති ජරා ව්‍යාධි මරණයම බව දැකගත්තනේ. මේ බ්‍රහ්ම සම්පත්තියට මේ ධ්‍යාන සැපතට හිමි වෙන උරුමය බඹලොව ස්කන්ධ හතරකින් යුක්ත ඉපදීමක්. කන්දානම් පාතු භාව ඉදං උච්චතා උසෝ ජාති. ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙතොත් ඒක ජාති ඉපදීම. ඉපදීම ඇතොත් ඒ හටගත් ස්කන්ධයන් ඒකාන්තයෙන් ජරා මරණය කෙලවර කොට පවතිනවා. එහෙනම් අප මහබෝසතාණන් වහන්සේටත් නේව සංඥා නා සංඥා බඹතලයේ දක්වා දුකෙන් තොර වූ තැනක් හමු වුණේ නේ. ජාති ජරා මරණ දුක එතනක් තිබුණා. එනිසායි උන්වහන්සේ ඊට ඇලුම් නොකොට එහි කලකිරී බඹ සැපතේ ඇලුම් නොකොට තිබූ රජ සැපත චක්‍රවර්ති රාජ්‍ය ලැබෙන්න තිබුණු සැපත ලැබිච්ච බ්‍රහ්ම සම්පත්තිය දැන් මීට වඩා සැපතක් ලෝකේ නැහැ. ඒ ලෝකේ හැම සැපතක් ලැබිච්ච උන්වහන්සේ එය හැරදමා අතිශයින් දුෂ්කර අවධියක් සයාවුරුදු කාලයක් ගෙවා ගයා ශීර්ෂයේ මහබෝ මැඩ වැඩඉඳ ඒ අජරාමර නිවන අවබෝධ කළ බව අපි නැවත වතාවක් මේ වෙලාවේදී මූලිකව සිහිපත් කරගත යුතු වෙනවා. මේ දේශනා පෙළට සවන් දීමට අනතුරු පෙර. ඉතින් අද දවසේ අපි මෙතෙකින් මේ ප්‍රමාණයෙන් සෑහීමකටපත් වෙමින් අපි මොහොතක් නැවත ආවර්ජනය කරලා බැලුවොත් වට 3කින් 12 ආකාරයකින් ඒ ඥාන දර්ශනය පරිපූර්ණ කර ගැනීම සඳහා අපි පළමු කොට අපි ඉන්න තැන අපි ගත කරන ජීවිතයේ කොතනද කොහොමද එහි අපේ කැමැත්ත අකමැත්ත යෙදිලා තියෙන්නේ කොතනටද ඒ ලැබිය යුතු කැමැති වෙන ප්‍රාර්ථනා කරන දේ සැබවින්ම සැපතක්ද එහි කෙලවර වන අමිහිරි අත්දැකීම් මොනවද මෙන්න මේවා පිළිබඳව විමසුවොත් අපට මේ ධර්මදේශනා පෙළ අසන්නට ඕන කරන මූලික අවශ්‍යතාවය හැඟෙනවා. එතකොට අපි ඉන්න තැන කොතනද කියලා තේරුම් ගත්තොත් තමයි අපට ඉන්න තැනින් එහාට යන්න ඕන වෙන්නේ. අපිට මේ ඉන්න තැනින් හෙලවෙන්න ඕන වෙන්නේ නෑ. ඉන්න තැන පිළිබඳව අපට වැටහීමක් නැති වුණොත්. එනිසා අපි මේ දේශනාව තුළින් ඒ ගැන තවදුරටත් හිතලා විමසලා මේ ලෝකයේ සැපයි දුකයි කියලා කතා කරන තැන සැබවින් නැත්තේ කුමක්දයි හඳුනා ගන්නට උත්සාහ කරේවා කියන හදිටන පහල කරගන්නට මේ වෙලාවේදී කරුණාවෙන් සිහිපත් කරමින් අදට નિયમિત මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් මේ පින්කමට මෙතිබර අනුග්‍රහය දැක්වූ කේ.වී. තාමරලතා මහත්මිය දුවා දරුවන් ඇතුළු මේ හිතයිසී හැම දෙනාටමත් නමින් මිය පරලෝකයේ ස්වාමි පුත්‍රයාණන් මව්පියන් ඥාතීන් ඇතුළු කොට ඇති හැම දෙනා නමින් මිය ගිය හැමටත් දෙවියන් සහිත ලෝකයාටත් ඔබටත් මටත් මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුලදීම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය වට 3කින් 12 ආකාරයකින් අවබෝධ කරගෙන උතුම් අමා මහ නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිසම
හේතු පාරමී වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කටයුතුයි. සාදු සාදු. ඒ වගේම අපි අත්පත් කරගත්ත මේ මහානීය මහා කුසලය මතු බුදු වෙන උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු ඉස්ත්‍රකාමී සියලු දිව්‍ය රාජ සමූහයාට අත්පත් වේවා. දිව්‍ය ඇසීසුරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියලා දෙන්න. හේ නම් සඳහන් කළ ආදරණීය ඥාතිවරු ප්‍රමුඛ කොට ඇති පින් බලාපොරොත්තු වන හැමට මේ පින් අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිමකොට ශාන්ත නිවනින් සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා සාදු කරමු. සාදු සාදු. ඒ වගේම තාමරලතා නෝනා මහත්මිය ඇතුළු දුවා දරුවන්ට මේ හිතයිසි සහායක කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් තම තමන්ගේ හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සුජීවත්ව වාසය කරන හැමටත් දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූ අදුරු බාධක දුරු වී අතුරු අන්තරා මගහැරී නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත ශාන්තිය සහනයේ සැනසෙල්ල හාත්පස රැකවරණයේ සැලසී උතුම් සම්‍යක් ලෞතුරු ප්‍රාර්ථනාවන් එලෙසින්ම වහවහ සමෘද්ධ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කටයුතුයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු. ඒ උතුම් ධර්ම දේශනාව පවත්වා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විසින් සමාජ ප්‍රගමනය උදෙසා ඉටු කරනු ලබන සියලු සත්කාරයන් සාර්ථකව ඉටු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කොට සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දේශනාවේ අරමුණ වූයේ අනුරසිරි ව්‍යාපාරයේ අධිපති කේ.ඒ. ආර්යදාස මහතාට දෙමව්පියන්ට කියාරා මිනිපිරිය ඇතුළු ඥාති හිත මිත්‍රාදී පිරිසට පින්පෙත් අනුමෝදන් කිරීම, ඒ වගේම කේ.ඒ. අනුලා විජේසිරි මහත්මිය සහ ඊලංකා කිරින්දේ ගෙදර මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම දුව පුතා ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු පෙරදැරිවයි මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන ලැබුවේ අනුරාධපුර දෙවන පියවර අංක 755 නිවසේ තාමරලතා මහත්මිය විසින්. මෙවන් ධර්ම දේශනා තුළින් රට දැයට සෙත්පතා උතුම් අරමුණු ඉටු කිරීමට අපේක්ෂා කරන්නේ නම් අමතන්න 0718 108 167 පතිරාජ දහමින් සිත් සැනසේවා. තෙරුවන් සරණයි.